තෙමිනි පින්වත අසන්න බණ අහන්නට සැදැහැ සිතකින් සාදු කියලා කියන්න එසේනම් අපි මේ වෙලාවේදී පැරණි සිරිතක් රකින්න නමස්කාරය කියමු තෙරක් පංචශීල ලබන්න සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेर मज्ज
පනක් කර කාරණුවක හඳුන් බැටියෙන් පුදා නමදින් නිමි ගෙදර බුදුන් අහත රසඳුනගේ තැවරුණු නයන කොනී රහතන් වරුන් මින් සංවර ගුණ ගිනී පෙන්වන ඔබට නිරතුරුවම කුළුණු ගුණී අවසර මෙමට ගරුතර හාමුදුරුවනි සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සන කාලෝ අයං බදන්තා ධම්මස්සන කාලෝ අයං බදන්තා ධම්මස්සන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බඩසුමේ ප්‍රතිඵල ගැන තියෙනවා අවබෝධයක් මේ පින්වත් පිරිසට නැහැ කළ යුතු අවවාදයක් බණ සදහ සිතින් බැඳ දහමට ආගයක් කරුණා කර නගනු මෙලවි සාදු කාරණාදයක් නම් සංගාලය පාතෝ විහාරපති පරම පූජනීය අපේ ධම්මානන්ද ආමඳුරන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ගුණබර කාර්මික පින්වත්නි අද ඊටම වටින දවසක් වැඩසටහන නම් සෝදානම් කමිටිය ඇත්තටම ඊට පෙර ගිය මාසේ කොහොමද අපිට අද දවසේ මේ කටයුතු කරගන්න මොනවා වාසනාව ලැබුණා. ඉතින් අපි මේ සඳහා වේසුණු මහන්සි වුණ කටයුතු කරන හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඉතින් අපේ කණ්ඩුලක ආමඳුරෝ මේ පින්කම් පිළිබඳව සාරමුණු ගැන සිහිපත් කරන්නට ඒකට අපි ඒවා දේශනා අවසානයේදී සිහිපත් කරලා ආශිර්වාද කරමු පින් දෙමු. එහෙනම් මේ කෙටි වෙලාව තුළ මෙදාගන්නේ නැතුව මරින්නේ නැතුව මාවත් පිළිපත් කරන්නේ නැතුව පොඩි දරුවෝ තාදරෙන් බලාගෙන දුරකථන ක්‍රියා විරහිත කරගෙන හොඳින් බණානවා කියන චේතනාවෙන් ශබ්ද නගලා සාදුනාදයෙන් පවත්වමු. එහෙනම් අපි අම්මගේ ආදරෙත් එක්ක දේශනාව ආරම්භ කරමු. මේ කාව්‍ය සංග්‍රහය මම හිතනවා මේ ලංකාවේ ආපු නැති කෙනෙක් හොයන්න නැති තරම් මම හිතනවා මේ පළාත්වල පහුගිය කාලේ අර කන්දේ මේ කන්දේ හැමතැනම ඇහෙන්නේ නැති අම්මා කාව්‍ය සංග්‍රහය. ඉතින් ඒවත් මතක් කරගෙන අපි මේ කාව්‍ය සංග්‍රහය කොටස ශ්‍රවණය කරලා දේශනාව ආරම්භ කරමු. අලුත් කවි දෙකක් එක්ක අම්මා ගැන කවි ටිකක්. නැවත
එක්වර සාධනාවෙන් එවිදින විට මේ දුක පිරි කතර නවතින්නෙම හිත කඳුලැලි අතර තියෙනවාද හිත සනසන සුතුර අපේ අම්මාගේ සෙනෙහස විතර තියෙනවාද හිත සනසන සුතුර අපේ අම්මාගේ සෙනෙහස විතර වැටෙන විට දිනෙත අගකුණු කඳුළු කොච්චර ගුණ කියුවත් එය මදිලු දරුවන් වෙනුවෙන් මැරුණත් සැපලු සැනසුම අම්මාගේ උණුසුම ළඟලු දරුවන් වෙනුවෙන් මැරුණත් සැපලු සැනසුම අම්මාගේ උණුසුම ළඟලු හිත තුළ ඇති කරුණා ලෙස නිම්මා මගේ දුක් ගිනි නැති කර දැම්මා පෙන්නුවාලු තුරු ගුණ සම්මා මගේ පණයි මගේ ආදර අම්මා මව කුස තුළ මා සිටියේ කාලේ ඔබගේ හදවත දැනුනි හේලේ තිබුණු කැලෙන්ඩරගේ මැද සාලේ බලමින් ඔබ රැක්කානිති සීලේ උස්න දෙයක් කෑවේ නැති අම්මා සීතලටත් බිය ඕවා අම්මා ගමනත් පරිස්සමින් ගිය අම්මා මගේ පණයි මගේ ආදර අම්මා බොහිමි ළඟටෙන් කලගෙන අම්මා පිරිතෙන් බොහිමි නෑවෝ අම්මා කුස හොත් මා සුවපත් කළ අම්මා බොමලුවකි මට ආදර අම්මා රත්තරනේ නුඹ මාගේ ලෝකය කියමින් සිනසුනානේ සෝකය කිසි වෙනසක් දවල් මේකය අම්මා මලඟ පුදුමය ඒකය බලන්න අන්න පුතේ බුදු සාදු කියමින් ඔබ මට දුන්නා ආදු මතකෙට එන විට ඔබේ ගුණ මීදු නෙදාගින් කඳුලක් වෙනවා
පුරුකල අම්මා බන ආසමින් හිස අතගේ අම්මා බන පාද කීමට ආදර අම්මා පුරබෝධිනෙහි ආදර අම්මා මිදුලේ පංකුවේ මත හිඳ අම්මා හඳහාමිගේ කිරි පැණිදුන් අම්මා ඒ සඳ එළියයි මට මගේ අම්මා හඳහාමිගේ කිරි පැණිදුන් අම්මා ඒ සඳ එළියයි මට මගේ අම්මා සඳට වඩා සිසිලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන් ළඟට බුදුවන මගේ අම්මා ලුණුයි බාදුයි කැවුවත් මට අම්මා රොටියක් පුච්චා කැවුවත් අම්මා කාට කොප්පය පෙවුවත් අම්මා පනට වඩා වටිනවා මට අම්මා තොටිල්ලේ තබමින් නැලවූ අම්මා උකුලේ හොවාරස කවි කියූ අම්මා හඬන විටදී ලේ කිරි උණු අම්මා මගේ පනයි මගේ ආදර අම්මා මම ඇලි ජීවය බව කියූ අම්මා මම වෙනුවෙන් නැගී පන දෙන අම්මා මාව දොරස් කර දැබුවත් අම්මා මොහොතක්වත් ඉන්නට බැරි අම්මා කුසගින්නේ සිට මට කෙව් අම්මා වැරහැලි හැඳ මා හැඩ කර අම්මා මාව වඩාගෙන ඇති කර පෙම්මා මහා කඳු නැංගා මගේ බුදු අම්මා මාව වඩාගෙන ඇති කර පෙම්මා මහා කඳු නැංගා මගේ බුදු අම්මා තිබුණු රූපයත් මට දුන් අම්මා තරුණ කමත් ශක්තිය දුන් අම්මා සියල්ලදී වයසට ගියේ අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා නුදුන් දෙයක් නැති මගේ බුදු අම්මා මම ආරම්භයේදී මතක් කළා වගේ මම හිතනවා මේ කවි ටික එතනනේ හැමෝම වගේ අහලා ඇති කියලා. සාමාන්‍ය ලංකාවේ කිසිම ආමුද කෙනෙකුට
දේශකයෙකුට බණකට හෝ දේශනයකට ඇවිල්ලා කියන්න බෑ. මේ ඇවිල්ලා ඉන්න හැමෝම මේ කවි ටික අහලා ඇති කියලා. දැන් ගෙදර සීඩිය යන්නද පවගේ කාලේ කොහේ ආවේ. මේ කවියක් ඇහෙන්නේ නැති කියලා මට හිතෙනවා. අඩුතන මේ බණ ඇහුවේ නැතත් සින්දු අහන වෙලාවක හරි ගායකයෝ මේ කවියක් කියනවා ඇහිලා ඇති. ඉතින් තරුණ පිරිස එහෙම මේ කවි ටික ශ්‍රවණය කරනවා. ඒකම වැඩි කතා කරන්න මගේ මෑණියන් ගාවලේ කනාපිටිය රෝහලේ ලෙඩ වෙලා අසනීප වෙලා ඉතාම අසාධ්‍ය තත්ත්වයක ඉන්නකොට තමයි මම මේ කවි ටික ලියුවේ. මේක මගේ අත්දැකීමක්. මානකන්දර හාමුදුරුවෝ මොන වගේද? උන්වහන්සේගේ අම්මා මොන වගේ අම්මා කෙනෙක්ද කියලා තේරුම් ගන්න නම් මේ කවි ටික හොඳටම ප්‍රමාණවත්. ඒක අපේ අම්මා විතරක් නෙවෙයි සියලුම හාමුදුරුවෝගේ ආදරණීය අම්මලගේ ආදරය. එහෙම තමයි ඒ විතරකුත් නෙවෙයි මේ ඉන්න අම්මගේ ආදරය. ඒ වගේ තමයි. ඉතින් මේ සමහර කවි කියනකොට අපේ ගම් පළාතේ වගේ තමයි. ඉතින් ඒ පළාතේ මේ තරම් විශාල කඳු නැති වුණා. එහෙත් කඳු තමයි තියෙන්නේ. තේ තමයි ප්‍රධාන ආදායම මේ ගම් පළාතේ ගාල්ලේ. ඉතින් ඒ වගේ තමයි මේ පළාත. ඉතින් ඒ නිසා අපේ අම්මගේ ආදරය තමයි මට දැනෙන්නේ මේ පළාතට ආවට පස්සේ. අපි එහෙමනම් දේශනාව ආරම්භ කරමු. සුජීවිතේ මගේ ආදරණීය අම්මට මේ විශේෂ ආදරණීය අම්මට තාත්තලට ඔබේ අම්මට තාත්තට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. මීට වසර 4 වෙනකන් මියගේ මගේ ආදරණීය තාත්තට ඔබට මේ මියගේ ආදරණීය අම්මට තාත්තගේ පරලොව ජීවිත සපවත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ වගේම මම මේ ධර්මවංශනේ කියන තරම් නාම ශක්තිමත් කළ සුනාම විපතින් අතුරුදහන් වන්නට යෙදුණු මගේ ගුරුදේවෝත්තම මහාචාර්ය මේකට පඤ්ඤාලෝක ලෝකවන්දර ඇතුළු ගුරුහාමුදුරන් වහන්සේලාගේ සසර ගමන යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මොකද මම ලෝකවන්දරලා හැමදාම පින් දීලා බඩ පටන් ගන්න. මේ හැමදාම බඩ පටන් ගන්න ඉතින් තමයි අද පටන් ගන්නෙ. ඉස්සර ලෝකවන්දර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් දරද්දී සමාන දවසක මට කියනවා අමුතුරු බණ වලට යන්න කියලා. මම අනුගණන් වල කතාවක් කියන්නේ. ඉතින් කතිකාචාර්යවරුන්ට බණකට කියලා මම මොනවද කියන්නේ? අදටත් මට උන්වහන්සේගේ බණ කියන්න බෑ අපේ ආමතුරු දන්නේ නැති. ඒ උන්වහන්සේගේ බණ කියන්න බෑ මට අදටත්. ඒ අවබෝධය අදටත් මට නෑ. ඒ උන්වහන්සේ ඒ මට දුන්නු අවස්ථාව ඉතින් මම බයෙන් යන්නේ. සමහරවිට ඉතින් බැලුවද යන ලොකු ආමතුරුන්. දැන් මිනිස්සු බලාගෙන මේකට හඳුන වෙනකම්. මේ කවුද ආවද මොකද ආවද යන්නේ කොහොමද ඒ තත්ත්වේ ඒ කාලේ පිළිවෙලයක් විතර ඉතින් අද මම එනවා කියලා මං වෙන්නේ නැතුව පොඩි හාකයක් කියවන කොහොමද මේ මාරකන්ද ෆොටෝ වලින් ඉන්න තාදුන්නේ එන කෙනෙක් කියන්නේ දොර ප්‍රශ්න ඔබ ගැටේ මේ බනට එන කෙනා මානසික පීඩනයේ මමත් ඒ පීඩනෙන් තමයි ඔලොක බණ්ඩේගේ ලොකෝ හම්බුනේ බලපොරේ ඉතින් ඒ ශක්තිය තමයි අද ලෝකෙම කියලා බය නැතුව යමක් කියන්න පුළුවන් ශක්තිය දෙන්නේ. ඒකයි උන්වහන්සේට දෙන්නේ. ඒ වගේ මම මෙතන උදව් කළ උපකාර කරන ආශිර්වාද කළා. එසේ නොකර හැමදෙනාටම යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනාවත් එක්ක අපි කවිත් එක වන්දික උත්තම මේක කියලා උතුල සාධනාවක් පවත්වනවා. සත්මුර ජේදවනි බුදු හිමි රැඳවසන තුදීනමෙති බමුණු ගමේ ධනවත් බමුණෙකුගේ බලේ කොසල් රජුගේ පුරෝහිතය ධනයද දිය ලෙසට හැලේ ධනයතත් මහමසොරෙකි අධිපති වුණු බමුණු කුලේ අධිපති වුණු බමුණු කුලේ අර සාමාන්‍යයෙන් කාම කල්පනාවක් නෙවෙයි නිතර බණ අහන අතරන් සූත්‍ර දේශනාවක් හැටියට මේක ශ්‍රවණය කළා ඇති කවිත් එක්ක සමහරවිට පළමු කතාවට වෙන්න පුළුවන් මේ දේශනාව ශ්‍රවණය කරා බුදුහාමුදුරුවෝ දවසේදී බමුණේ දවදේ කියන්නේ එයාගේ ධනෙ ප්‍රමාණය කෝටි 80 රුපියල් වලින් ගත්තොත් එහෙම දැන් ඉතින් බාල්දු වෙලක් තියෙන හින්දා ලොකු මුදලක් වෙන්න පුළුවන් ඒ කාලේ කෝටි 80 තෝදේ බමුණට තිබුණා. හැබැයි මෙයා හැමදාම අනුභව කළේ මොනවද නේ මොනවාරිපතු තැම්බොම් මොදිය.
මේ පළාතේ තැම්බෝ හොද කියනවත් දන්නේ අපේ ගම් පළාත් වල ගාල්ලේ තැම්බෝ හොද්ද අපිට සාමීය දානවල වැඩි මුලින්ම තැම්පේ දෙන්නේ තැම්බෝ හොද දෙන්නේ. දැන් තමයි මාමයි එක ඇවිල්ලා තියෙන තැම්බෝ හොද්ද තමයි නියම. දැන් කොළඹ උකට කියන රසම්යක් කියලා. ඒක නෙවෙයි අපේ තැම්බෝ හොද්ද. ඊට යාගිය අපි වල දන්නේ බඩේ අමාරුවකට අජීර්ණයක වගේ දෙයකට. එහෙම නැතුව මේ ප්‍රධාන ආහාරෙට තැම්බෝ හොදි අරගන්නේ නැහැ. ඉතින් ඔයත් තැම්බෝ හොදි දීලා ඇති. එතකොට අසුරු කොටියක් ධනෙ තිබුණු මිනිහා කෑවි උනේ තැම්බෝ හොදි. නියුණු හාල් බතු. කන්නක් පෙර තියෙන්නේ. කන්නක් දෙකෙන් තිරිලා ගන්න නැත්තම් ඒක අවාසනාවක්. මේ ලෙඩ දුක් හැදුනම ලොකනේ මේක වෙනම කතාවක්. අඳින්න දුන් තිබුණේ ඔක්කොම අල්මාරිය ගොඩ ගහලා පාරක මැදගෙන යනවා. ඒකත් ඉතින් අවාසනාවක්. යන්න වාහන තියාගෙන පයින් යනවා බස් වල අඩි දෙනාගෙන යනවා. ඒකත් ඉතින් අවාසනාවක්. පයින් කියන්නේ හැකට හොඳයි. ඉතින් ඒ පිට දාලා වාහනේ පුස් කරන දාන දෙනවා. ඒකත් ඉතින් අවාසනාවක්. දැන් අපිට සමහර බයිනාවේ ආමතුරු පේන්ස් එකෙන් ඇවිල්ලා කොහොමද ලොකු වාහන වලයි අපිට නිකන් පෙන්නලා යනවා කියලා යන්න පුළුවන්කම තියනවා නම් වාහනයක් තියනවා නම් ඒක යන්නද පයින් යන්නද? ඇයි ඉච්චර අපි අසාධාරණ විදිහට හිතන්නේ? ඒ මොන හැබැයි ඒ වගේම හිතේ වැඩ කරනවා නම් ඉතින් එතන උඩක් තියෙනවා. අපි දේශනාවට එමු. මෙයාට කියන්නේ සුබ කියලා පුතේ. පුතාට හැමදාම උදේට කතා කරගෙන පුතා ඔය වේය කියන්නේ බොහොම පුංචි සතෙක්. ටික ටික පස් අරගෙන විශාල තුඹසක් බලනවා. මීමැස්ස කියන්නේ පොඩි සතෙක්. ටික ටික රොන් අරගෙන විශාල මී මදයක් බඳිනවා. අන්න එහෙම තමයි ධනෙ උපයන්න ඕන. වැඩි දියුණු කරන්න ඕන වියදම් කරන්න නම් ඉපා. එළියේ සල්ලි ගොඩක් තියනවා බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. සල්ලි ගොඩක් තියනවා බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. ඉතින් එහෙම බ්‍රහ්ම ලෝකේ යන්න හිතන්නේ හිතේ මේ තෝදෙය. බුදු සමිඳුට පවා නැත කිසි දිනක ගරු ලෝකෝකම මන්න ඇත හිත පිරෙන දොරෝ මෙරෙන මොහොතෙහි තණ්හා ඉසෝරෝ දරෝ ගෙදර බැල්ලිගේ කොස පිලිසිඳින විරෝ බලු බඩෙක්ම ඉපදුනිමි බමුණු දෙමි සුබ පුතුට දක්වයි ආදරෙමි තම දෙවියේම දෙයියාරද සමරසමි දරුවෙකු ලෙසට සොරකි නැති ලෙසට ගමි තෝදෙයගේ පුවත කිසිවෙකු නොදන්නේ දරුවෙකු වගේ බලු පැටියා වැඩෙන්නේ බොදු හිමිගෙදා අලුයම ලොව බලන්නේ තෝදෙයගේ පුවත නුවණින් දකින්නේ. දැන් බ්‍රහ්ම ලෝකයෙන් මේ මිනිස්සු කොහෙද ගියේ? ගෙදර ඉන්නේ බැල්ලේක කුසේ පිළිසිත ගත්තා. ඔය ලොකු කම් වලින් ආඩම්බරකම් වලින් මාන්නේ පෙරේද කමින් ජීවත් වුණා. ඉපදෙන තැන තමයි කාටවත් එහෙම තමයි. එතකොට ටික දවසකින් දිහි වුණා ලස්සන බඩු පෙට්ටි මේ සුමහරු මාදරේ බඩු පෙට්ටිය. දැන් ඔය අත්තගේ ගෙවල් වලත් ඇති සුරතල් සතුන් ඔබ කාදරෙන් සලකනවාදී බලාගන්න ඇති සමහර විට බල්ලා කියන වචනයක් කවදාවත් කියලා නැතුව ඇති. කොළඹින්ම කට්ටිය. ඒක ප්‍රශ්නයක් නෑ. එයාලගේ ආදරේ අපිට දැනෙනවා. ඒ ආදරේ අනිත් අයගේ ආදර වගේ වෙනස් වෙන ආදරේ නෙවෙයි. කාගේ ආදරේ? බල්ලන්ගේ ආදරේ. ඊට අමතරව එක වතාවක් කන්න දීලා ආයෙසිය වතාවක් කන්න නොදුන්නා. දැක්කට පස්සේ ඒක මතක තියෙන නැට්ටවන්න ආදරේ වෙන જાතිය සොරක જાතිය.
ඉතින් දැන් සුබ මෙයාට කන්න දෙන්න රත්තරන් වාදනයක නිදා ගන්න වෙන බෑඩක් බලාගෙන සේවකයෝ මුළු ගමම කතා කළා. ඒ මොකද්ද මේකේ නම? වෙනස් මොකක්ද? සුබ කියන්නේ බල්ලෙකුට කන්න ටිකක් දුර විදිහේ නෙවෙයි. තාත්තා කියපු විදිහටම තල්ලි එකතු කරා මිසක් දීමක් පොදු කරලා තිබුණේ නැහැ. ඒ නිසා ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇයි මේ වගේ සතෙකුට සලකන්නේ? බුදුහාමුදුරුවෝ මේක දිවසින් දැක්කලා අවබෝධ කරගත්ත කවුද කියලා. දවසක් සුබ ගෙදරින් යන දෙක් කරන ගෙදර ළඟට වඩිනවා. දැන් ගේ ඇතුළේ නිදාගෙන ඉන්න බලපැටිය බුදුහාමුදුරුවෝ ආව කියලා දැනුණා. සසල් පොළොක්ද මනුස්සාත්මභාවයේදී බුදුහාමුදුරුවෝ පුදුම තරහක හිටියේ. ඉතින් බුදුහාමුදුරුවෝ දන් දෙන්න කියලා බඩ ගියා. දන් දෙන්න සිංහකගෙන භාවනා කරන එහෙකටවත් කැමති කෙනෙක් නෙමෙයි තෝදී ඒ නිසා තරහින් හිටියේ බැල. දැන් ඒක මතක් කරගන්න. බුරාගෙන බුදුහාමුදුරුවෝ කතා කරනවා වගේ බුදුහාමුදුරුවෝ අත දික් කරලා කතා කරන්නේ කොහොමද? තෝදී කාර්ද කතා කරන්නේ බල්ලට. බල්ලට බුදුහාමුදුරුවෝ කතා කරන තෝදී කියලා ගෙදර හිටි තාත්තගේ නම කියලා තෝදී ඔය ඉස්සරත් මාත් එක තරහින් හිටියේ. වෙනත් දාමක් කරගන්න නැතුව ආඩම්බරකමින් මාන්නේ ලෝකකමින් ජීවත් වෙලා මේ මැරිලා බණ්ඩෙක් කියලා ඉපදෙලා අදත් මට පුරාගෙන ඉන්නේ තවත් පව් කරගන්නද කියලා බලලා දැනගන්න තමයි හඳුනගන්න කියලා පැට්ටාංග ගත්ත පිටිපස්සේ දිනුව කුස්සිය අලු පොඩි අලු නාගෙන දැන් නේද පොළොවේ වෙලාවේ සුබ තරුණයා ඊනිවසට ඒ වේලේව අසුවා මොකද බාලු පැටියා නිදිතාව ඇඳින් බැසන් සුවේ කවුරුද ඔදේම සේගයෝ කියති ඉන් පසු සිදුවීම කිසිම කෙනෙක් බිම බැසන් සොයේ නැත බුදු හිමි වැඩිසේක මෙතනින් විරාජිත බල්ලා පුරා පැන්නා බුදු සමිඳු වෙත තෝදෙයයි කියා හිමිදි කුකනා අත බලු සුරතනා ඉන් පාසෝවාලු ගොඩට නැග වකුඩු උනා එහි අද නින්දකට දිග නොදනිමු ඊට වාග කිය යුතු කවුද වාග ඕමයි ස්වාමිනී බලු සුරත ලෝකේ රංග දැන් මොන සුබයිනෝ ගෙදර සාමාන්‍යයෙන් ගෙදරට එනකොට ගෙදර ඉන්න සොරතලා ඔබ ඉස්සරහට දුවගෙන ඇවිල්ලා කෑග් ගහලා නැට්ට වනලා ඇඟලව කාලා ඇඟට ගොඩ වෙලා එහෙම තමයි ආදරේ වෙන්නේ. අපි ගහලා එළුවා ආවම ළඟට ඇවිල්ලා අපිට ආදරේ වෙන්න. ඉතින් සුබ වෙනද ගෙදර එනකොට ආදරේ ලැබුණා අද නෑ. එහෙනම් මොකද අලු නාගේ කුස්සියේ ඉන්නේ. කලබල වුණා සේවකෝ කැඳවලා කොහොමද මගේ සොරතලා. ඔන්න සේවකයෝ කියනවා උදේ මේ වගේ දෙයක් වුණා බුදුහාමුදුරුවෝ වැඩිය ඔබේ බලපැටි උන්වහන්සේට බුරාගෙන ගියා බුදුහාමුදුරුවෝ ඔබේ තාත්තගේ නම කියලා බල්ලට කතා කරලා තෝදෙයි කියලා. ඊට පස්සේ බල්ල දුවලා ගියා කුස්සියන් අල්ලපොඩ යලුනාගෙන ඉදී අපිට බෑ ඌ එතනින් එළියට ගන්න. ඇත්තටම ඔබේ ගෙදර ඉන්න බල්ලට තාත්තයි නම කියලා කතා කරලා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා හරි. මොකක්ද වෙන්නේ? බුදුහාමුදුරුවෝ ඒක කතා කරලා බලලා නම කියන්නේ බල්ලට තාත්තගේ නම කියන ඔබ ප්‍රශ්නයක් නේ. තියෙන නරක වචන සෙට් එක භාවිතා කරන්නේ. ඊට අමතරව පොල්ලක් අතර ගන්නත් ඉඩ තියෙනවා. 30ක් ඇත්තක් තියෙනවා මේක ගන්නත් ඉඩ තියෙනවා. මම නැත්තම් පොලිසිය ගිහලා උසාවි ගිහලා මේක මහා ප්‍රශ්නේ. බල්ලට තාත්තයි නම කියලා කතා කරනවා කියන්නේ සාමාන්‍යනේ. බල්ලගේ මේ තාත්තයි නම නෙවෙයි නිකන් සාමාන්‍ය කෙනෙකුගේ නමක් කියලා කතා කරනත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපිනේ දන්නේ මේ ගැටලුව මොකක්ද කියලා. සුබ දන්නේ ඒක. උද්දම කේන්තියක් ආවේ හිතට. ගෞතමය කියන්නේ මහා පාත් මිනිහෙක්. වැදගත් මිනිස්සුන්ට අපහාස කරන කෙනෙක්.
එයාට දාන ටිකක් දුන්නේ නැහැ කියලා මැරුණට පස්සේ මිනිස්සුන්ගෙන් පරි ගන්න කියලා. මගේ සේවකයෝ ඉස්සරහ මම යනවා ওই ගෞතමයන් දෙයක් කතා කරගෙන කේන්තියෙන් දෙවුරන් ගන්න ගිහිල්ලා මෙන්න මේව කතා බහක් ඇති කරගත්තා. මොකද කියලා බලමු. සාදුනාදෙන් පාත්තලා. මගේ පියාට බල්ලය කීවේ ඔබට කෙසේද අදහස ආවේ මගේ පියා ගිනි දෙවියන් පිදෝයේ බ්‍රහ්මලෝයේමයි උපත ලැබෝයේ බොරාගෙනයි බලු පැටියා ආවේ තෝදෙයයි ඔබ බල්ලට කීවේ මගේ නිවසේදී ගෙන හැරපෑවේ නින්දා අපහාස මට සීවේ කඩට ආපු පලියට ඔබ කීවා බොහොම කැතයි ගෞතමයිනි ඒවා සේවකයොත් මගේ දිසාවන පෑවා අපගේ තරමට වටීද ඕවා අපි ගන්නට ගියාද ඔස්කොම ගියා මොකද උනේ අර මල්පෙටේ මේ තාත්තෝන මොරාගෙන ආවනේ කොහොමද කේන්ති තවත් දැනෙන්නේ ඇයි එහෙම කතා කරන්නේ ඇයි වෙනදා මිනිස්සුන්ගේ මාපහාස කරන්නේ මගේ තාත්තා මට හැමදාම කොයි කාලේ සල්ලි ගොඩක් තියෙනවා ඒ නිසා බ්‍රහ්ම ලෝකේ තමයි මම ඉපදෙන්නේ මට සැකයක් නැහැ අපේ දාතික උදේ හරි තාත්තින බ්‍රහ්ම ලෝකේ නෑ සුබ මේ ඔබේ තාත්තව තමයි ඉපදිලා ඉන්නේ හරි දැන් කියනවානේ මට කියන්නේ මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් අපි කාට හරි චෝදනාවක් කරනකොට ඔප්පු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ දැන් අපේ රූපවාහිනියේ බලවත් උදේට පත්තරේ බලවත් පේන්නේ වැඩිපුරම චෝදන. යාළුවා මෙයාලට චෝදනා කරනවා මෙයාලා එයාලට චෝදනා කරනවා ඔප්පු කෙරෙන්නේ නැහැ. ඔප්පු කෙරෙන්නේ චෝදනා නම් ඕන තරම් තියෙනවා. හැමතැනම චෝදනා තියෙනවා. දන්න අය නොදන්න අය අපිට චෝදනා තියෙනවා. මට චෝදනා තියෙනවා. ඔප්පු ගන්න පුළුවන් ඒවානේ එක එක කතා කියනවා. චෝදනා වගේ කතා කරනවා. ඉතින් උදාහරණයක් සුබමට කියන්නේ ඔබට දැන් මතක් වෙනවද තාත්තා ළඟ තිබුණ වස්තුවක් ඔබට නොදුන්න තාත්තා ළඟ තිබුණ කියලා දන්නවා හැබැයි ඔබට දුන්නේ නැහැ මෙන්න සුබගේ පිළිතුර මිරි වැඩි සකලක් ලක්ෂේ වටිනා රන්හරයත් ඒ තරමට අගනා රන්තලියත් ඒ මුදරම ඔබනා මගේ පියාණන් සංගවා තිබුණා මගේ පියාණන් සංගවා තිබුණා ඒවා ගැන මට ඔහු පැවසුවේ නැත මිලෙන්ම ලක්ෂයකුත් තාව එහි ඇත තරුණ ඒවා ලැබගන්නට දැත දරන්න සහයෝගය දෙමි ඔබ වෙත එහෙනම් දැන් සුබ නිවසට යන්න සුවඳ පැනින් බල්ලව නාවන්න නොමෝසෝ කිරිබතක් කන්නට දෙන්න නැති වස්තෝ ගැන විමසන්න නැති වස්තෝ ගැන විමසන්න අම්මට පරම්පරාවෙන් ඔරුණු වෙන කුණු දියමන්ති මාලයක් තව සල්ලි තිබුණා ඒව මට දුන්නෙත් නෑ කියන තරම් කිව්වෙත් නෑ හොඳයි දැන් සොයන්න ගෙදර එහෙලෝ මේ සුරතලා සුවඳ පැනින් නාවන පැන් නොසු කිරිබතක් කන්න දෙන්න
වෙනද නිදාගන්න සෝපාසු සයනේ නිදි කරවන්න නිින්ද යාගෙන එනකොට ওই වස්තු ඉන්න. අන්න උදාහරණ උපදේශ. දැන් මේක අපේ විනෝදයට කරන්න පුළුවන්. ගෙදරින් සුළුක බෝධකයන්ගෙන් ඕක අහලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිපුරම වටින්නේ පන්සල් නත්තර ගෙනත් දාන පොල්පටව. පන්සල් ළඟින් කියලා යන පන්සල් නත්තර ගෙනත් දාන පොල්පටව තමයි වටින්නේ. එයාලා තමයි මේ වස්තුව ගැන දන්නේ. එතකොට එයාලා පන්සලට ගෙනත් දාන්නේ නැතුව මිනිස්සුත් පවකාරය වෙලා ආනුදුරුත් පවකාරය වලපත් කරන්නේ නැතුව සෝලකෙන් නාවල කිරිපට්ටියක් කියව කවල හොඳට නිදි කරලා ඔළුව අදගාගෙන යනකොට සමහරවිට ලොකු වස්තුවක් ලැබෙන්නත් පුළුවන්. ඒක කියන්න බෑ. දැන් සුබ ගෙදර යනවා සතුටින්. මොකද සතුට මේක හරියන්නේ නැහැ. මේක වරදිනවා. මොකද මගේ තාත්තෙන් රහමලෝ. මේක වරදිනවා මට ඒකට පුළුවන් මේ ගෞතමයට බණින්න. ගෞතම කියන්නේ අපේ බුදුහාමුදුරන්ට එහෙම තමයි අරකට ගෞතමයට බණින්න පුළුවන්. කොහොම ලෝභයනේ. ඉතින් කොනකෙදී පොඩි ආසාවක් තියෙන කොහොමද වැරදිලා හරි ගියෝ. විශාල ධනයක් ඉගෙනවා. දැන් මේකේ මොනෝන ගැටලුවක් නැහැ. හරි ගියොත් සල්ලි වැරදුන බණින්න පුළුවන්. ගිහිල්ලා බුදුහාමුදුරු කියපු විදිහටම කළා. නින්දයන්ගෙන් කතා කළා. තවත් රත්තරන් මේ සබත් දෙක ඔය දෙක තියුයි. අර රත්තරන් පාට ඒක මට දෙන්න. අර අම්මගේ මාළේ කොයි තියුවේ බල්ල නැගිට්ටා ගොරවලෙන් බැස්සා ගියා මිදුලට. ගේන මිදුලේ තනින් තන පහුරු ගන්නවා. තනින් තන පහුරු ගන්නවා. ඊට පස්සේ මේකයි වෙන්නේ. සේවකයින් හඩන කොට ඊතෙන් සාරා ගොඩගත්තා ඒ වස්තුව පිළිවෙලකට තෝරා බල්ලා වස්තුව දකිමින් තම සිතිවිලි පාරා පහුව කැලේ මිය ගියේ අම්පුතොල බේරා සියල්ලදත් ගෝතම හිමි මම දැන් පිළිගනිමි උන්වහන්සේ සරවඥ ඒ පිළිබඳ දනිමි බුදු සමිඳුගේ බුද්ධි සයුරනම් දියවට පනිමි කරුණු තිබේ දැනගන්නට මම මිනිසෙක් උනිමි සුබින් පසු පැමිණියේ දෙවොරම එත නැත ආලෝකෙන් බැබලුණිය ඒ පුරවැසට බුදු හිමි විමසන්නට විය නැත ස්වාමීනි ඇනත අරමමිදැන් චුල්ලකම්ම විභංගයේ පොවත පහුගාව දැන් ආර්ය බැලුවා අර සීල වස්තු එන්නේ උනා. ඔය බලු තැන් තැන් වල පහුරු ගන්නවා. ඔයත් හරලා බලන්න යන්න එපා. අපරාධ විදෝ සෞඛ්‍යයේ මේ අර වගේ ආහාර බලන්න හරලා ගලුවොත් ගැටලුවක් නෑ. එහෙම නැතුව බලන්න යන්න එපා. දැන් සුබ ගීතේ කිසිම සතුටක් නෑ. ඇයි? දැන් මෙච්චර වෙලා හිතාගෙන ඉන්නේ සල්ලි ගොඩක් තියෝන නිසා කාන්තෙන් බ්‍රහ්ම ලෝකෙ ගියා. දැන් දැනගන්න ඉන්නේ කොහේද කියලා. ඊටාම පහත් තැන. මල්ලෙක් කියලා. බුදුහාමුදුරුවෝ සියල්ල දන්නවා මම ගැන අනුකම්පාවෙන් තමයි මගේ ගෙදරට වැඩි.
මම යනවා උන්වහන්සේ හොයාගෙන මට දැනගන්න ඕන මගේ තාත්තටයි මෙහෙම උනේ. අර ප්‍රශ්න ගොඩක් මගේ හිතේ තියෙනවා. ඒ සියල්ලම විසඳුම් ලබා ගන්න ඕන ගෞතමයන් වහන්සේගෙන්. ඉතින් ආව පන්සලට දෙවුරන් එහාට ඉතාලම ගෞරවයෙන් වැඳලා නමස්කාර කරලා දැන් කලින් වතාවේ සද්ද දාලානේ කතා කරන්නේ මේ වතාව එහෙම නැහැ. ප්‍රසාදයෙන් ආදරයෙන් කතා කරනවා දැන් වැඳලා. ඇයි අපි තාත්තට එහෙම වුනේ? මට දැනගන්න ඕන ස්වාමීන් මේ ප්‍රශ්න වල සියල්ලම පිළිතුරු. ඔබ වහන්සේ මට ඒවට පිළිතුරු දෙන්න. වෙන ප්‍රශ්න මොනවද කියලා බලමු. සාධනාව පවත්වලා. අටුවා යුසද ඇති මිනිසුන් පෙනේන විට දිගු ආයුසද ඇති මිනිසුන් සිටිති රට රෝග බාධ ඇති අය ඇත හතර වඩ නිරෝගී අයද සිටිනවා පොළොව පිට අවලස්සන අයද ලස්සන අයද රටේ ආනුභාව ඇති නැති අය සිටිති වඩේ ධනවත් වගේ දුක්පත් අය ඇසට ගැටේ කුලවත් අය අතර නීචයෝ මකර කටේ නුවණැති අය වගේ අනුවන මිනිසුන්ද අතපය තිබෙන අය නැති අය අඩුවෙන්ද නෙත් දෙක පෙනෙන නෙත් අඳ අය දුකකින්ද සිටිනවා මගේ සමිඳ මේ හේතුව මන්ද. ස්වාමීනි මේ ලෝකෙට හැමෝම එකම විදියට හැබැයි කවුරුවත් එක විදියක් නැහැ. එක එක අය එක එක විදිය. මට නම් හිතෙන්නේ හැමෝම එක වගේ වෙන්න ඕන. එක විදියට මේ ලෝකෙට එනවා. ඉතින් එහෙම නැහැ කවුරු. සමහර දීර්ඝායුෂ ලබනවා. සමහර අඩු වයසින් මැරෙනවා. සමහර රෝගී, සමහර නිරෝගී. සමහර ලස්සනයි, සමහර අවලස්සනයි. සමහර දුක්ඛ, සමහර තෝසන. සමහර ආඩභාව සම්පන්නයි, සමහර වේම නැහැ. සමහර කුලවත්, සමහර නීචයි. සමහර බුද්ධිමත්, සමහර මොඩයි. ස්වාමීන් ඇයිනේ? මොකක්ද මේ හේතුව? මට කියලා දෙන්න. විනෝදනේ යන්නේ වෙලාව අපේ බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කරන වදාළ චුල්ල කම්ම විභංග සූත්‍රය. කර්මයේ කෙටියෙන් විස්තර කරන පැහැදිලි කරන සූත්‍ර දේශනාව. මේක ලෝක මාතෘකාවක් නේ. කර්මය කියන එක විශ්ය වෙන්නේ බුදුවරයෙකුටම තමයි. අපිට ඉතින් උන්වහන්සේගේ දේශනාවට අදාළව තමයි යමක් පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපේ කටේ විතරම තියෙන වචනේ ඕක. මොකද්ද කර්මය? මේක මගේ කර්මය. මේ කර්මය කවද ඉවර වෙයිද දන්නේ නැහැ. මොනම පුදුම කර්මයක් අපිට තියෙනවා. මේ කර්ම මගේ පස්සෙන්මයි කියලා කියන වෙලාවල තියෙන්න පුළුවන් කවුරු හරි. මම පැය 5ක් මේ මම කියාගෙන ගියොත් ඉස්සරහට එතකොට හිතෙන්න පුළුවන් මේක කර්මයක් තමයි. කොයි වෙලෙ ඉවර වෙයිද දන්නේ නැහැ කියලා ඒක වැඩක් තියෙනවා ඒවා මේ මතක් වෙන්න පුළුවන්. එච්චර දුර ගෙනියන්න නැතුව මම දේශනාව නිමා කරනවා කෙටියෙන් ඒ කාරණාට විස්තර කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කම්මස්සකා මානව සත්තා. කම්ම දායාදා, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පරිසර. කම්මං සත්තේ විභජති යදිදං හේනප්පනේතක. දැන් අපිත් එක මේ දෙමෝපිය හිටියට, බෙරිඳ හිටියට, ස්වාමි පුරුෂයා හිටියට, දරුවෝ හිටියට, යාළුවෝ හිටියට, අසල්ලාසෙන් හිටියට ඇත්තටම අපිත් එක්ක ඉන්න වෙන කවුරුත් නෙවෙයි. අපි මේ සසර ගමන කරගත්ත පින්පව කුසල වල ප්‍රතිඵල. කර්මය තමයි බැරි නැති කළ තියෙන්නේ. හොඳ කර්ම හොඳ තත්යකට, නරක කර්ම
නරක තත්ත්වයකට පත් කරලා ඒක මගේ අදහස නෙවෙයි බුදුහාමුදුරන්ගේ දේශනා. දැන් අපි දෙඩ වෙනානේ තමයි. ඒතකොට ඉපදුන දවසේ ඉඳන් තියෙන ලෙඩ නා එතන දෙන ප්‍රශ්නයක්. ඇයි එහෙම වෙන්නේ? ලෙඩ හැදෙන්නේ සසර ගමනේ සතුන්ට දඬු මුගුරු වලින් පහර දුන්නු හිංසා පීඩා කරපු අය. මෙතනත් දැන් සමහර විට බඩුවේ දැක්කම කලු ගාවක් අත දෙන අය. ගෙදර පොස දැක්කම කොස්ස පස්සේ නැහැ ඉන්න පුළුවන්. නේ? එහෙම ගැවුවොත් මොකෝ වෙන්නේ? පයින් ගැවුවොත් එම් විසියලා යන්න සසර ගමනේ ලෙඩ හැදෙනවා. අසනීප හැදෙනවා. බඩේ මුඩගෙන ඉල්ලන්න බෑනේ මට දැන් හොඳට බඩගිනි මම තවත් දෙයින් කෑලා මම ෆ්‍රයිඩ් රයිස් ටිකක් කන්නාසෙ නඩුතල කොත්තු කෑකු ටිකක් ගානේ කන්නාසෙ ඉතින් මට බත් ටිකක් දෙන්නකෝ කියලා ඉල්ලන්න බෑ. ඉතින් දැක්කොත් මොනවා හරි කන්න දෙනවා කනවා. අපි උට අල්ලගෙන ගහනවා නම් අපි උඩත් තල ඉතාම පහත් තත්ත්වයේ ඉන්නේ. ඒතකොට පොසන කියලා කියන්න බෑ. ගෙදර ඉන්න බලන්නට මම මේ උඹලට කෑල්ලක් ගන්න ආසයි. මම මේ සුද්ධිම කෑල්ල කෑවා. ඒක කියන්න බෑනේ. ඔව් දැක්කොත් කනවා. දැන් අපි යුතුයම කෙලසන් සතුන්ට කන්න බොන්න ටිකක් දෙන්නේ. ඉතින් සිද්ධ උට ගහන වැඩක් දැක්කම කනවා. අපේ කෑම පරිස්සම් කරගෙන උන්ට කන්න බොන්න දෙන්න. ඉතින් එහෙම සතුන්ට ආදරේ කරුණාව දක්වනයි මම ඔය ඉතිංගම දක්වන ඔය අන්තර්ජාලේ තියෙනවා. මේ සතුන්ට උපස්ථාන කරන හැටි මිනිස්සු සමහර ඔය බල්ලෝයේම කොණු වෙලා පාරේ හැංගෙන් දැන් කොණු වෙලා පඩෝලා උඹෝ අරන් ගිහිල්ලා නාවල බේත් කරලා ලස්සන සොලකේ වඩ පත් කරනවා. අපි දැක්ක තහන් වලාගෙන යන්නේ. ඉතින් එහෙම කරන්න හොඳ කරුණාව පිරුණු හදවතක් තියෙනවා. එහෙම නැත්තම් පයින් ගහනවා ගලක් කරගෙන ගහලා එලවනවා. ඒ ඉතින් ඒක කොහොම වෙලා බලන්න තමයි. එහෙම සලකන්න පුළුවන් සතුටට යාගේ හදවත කරුණාවෙන් පිරීලා ඉදිරියට ගිහුව එක. එහෙම සලකලා නිරෝගී වෙනවා. නැති අය පහර දෙන අය රෝගීන් බවට පත් වෙනවා. දැන් මහගේ දවසක මේ දේශනාව මම කළා කුලියා පිටින්. බණ කියන බහිනකොට මම වේදිකාවෙන් එළියට එද්දී පොඩි පුතෙක් රෝද කොටුව ගෙනගෙන බණ අහලා තියුණා එතන. ලොකු සෙනඟ මම 5000 විතර ඉන්නේ නැති. මේ මට පෙනුන්නේ නැහැ බණ අහගෙන පෙනුනත් කරන්න දෙන්න මට හිතන හරිය නැහැ. මට හිතුණා මේ පුතාගේ හිතට දෙන්නේ නැති. මං කිව්වනේ දැන් ඉතින් පොඩි කාලේ ඉඳන් නැගෙන්නේ මේ සතුන්ට පහර දීපුවයි කියන්නේ. මේ පුතත් ඉතින් අහගෙන ඉතින් වෛද්‍යයා බලාගෙන හිත දෙන්නේ නැති මං ඉතින් ළඟට ගිහලා කොහොමද පුතාගේ ඔළුවත් අත ගාලා ඇඟ වෙලලා තිබුණේ. සංඝාවාසෙ ගිහලා එනකොට මට මගේ හිත දෙත් හරිනේ. මං කැමති නෑ මං ඉන්න කාගවත් විතර ඉදරවට මං ආපහු වාහනේ නවත්තලා ගිහින් දැහුව අම්මයි තාත්තයි ගිහලා මොකක්ද පුතාගේ අසනීප. ඔයත් වහලත් නැතේ සමහර විට මේ ඇඟේ රට කැඩෙනවා. ඇට කැඩෙනවා කියන ඔය අතපය මේකට සමහර රට කඩලා බෙන්නනවා ඒක නෙවෙයි. ඒක මේ ඇට කෙලින්ම අත ඉස්සුත් ඇට කැඩෙනවා. පොදු අසනීපයන් එතකොට මෙයා එළවෙන්න යන දේ තියන්නේ ඇඟ එළවුණත් ඇට කැඩෙනවා. ඒක පොදු දුකක් නේ. මේ මාසනේ අවුරුදු 14ක පුතාගේ වයස. කොහොමද පුතා හොඳට බණ අහන්න පින් කරන්නේ ඔහොමදම මම අදත් හොඳට බණ ඇහුවා. ඒකට හිනාවක මාත් එක්ක කතා කරා. ඒක හොඳ කරන්න බැරි ආසනයක් කියලා තමයි මට කිව්වේ. ඉතින් කරන්න දෙයක් නෑ අපි කැමති වුණත් අකමැති වුණත් එහෙම වෙන්නේ සසර ගමනේ සතුන්ට හිංසා පීඩා කරපුවා. ඉතින් දැන් අපිට පුළුවන් මොකද කර්ම රැස් කරමු. ඉතින් දැන් සමහරවිට අසනීපෙම ඉන්නවනේ මොකද කරගන්න බෑ. මොකද කරගන්න බෑ. ඉතින් ඒක විඳින්න වෙනවා. ඒ අපි දැක්ක එකක් ඔයත් ඕන තරම් දැකලා ඉතින් ප්‍රවාහන වල ගන්න මුත්සර දකිනවා නේ. එහෙනම් අපි ඒකත් තේරුම් ගත්තා. නිරෝගී වෙන සතුන්ට ආදර කරනවා දයාවක් අය රෝගී වෙන්නේ පහළ දුන්නා. ඒක දෙවෙනි කාරණා. දැන් ඔය වැඩකම කාරණාව සමහරව ලස්සනයි සමහරව අවලස්සනයි. සමහර වර්ණව සමහරව වර්ණේ නැහැ. සමහර වර්ණව සමහරව වර්ණේ මේ අපි පාඩම නෙමෙයි මෙතන කියන ප්‍රේමනාප ස්වභාවයක් නැහැ. සමහරව අපසුදුන දෙන්නාවේ කිසිම ප්‍රිය ගතියක් නැහැ. සමහරව කලුණ එලා හරි ප්‍රිය එහෙමක් තියෙනවා. ඒක එහෙම වෙන්නේ වර්ණේ ලැබෙන්නේ කොහොමද වර්ණේ නැති වෙන්නේ? වර්ණේ නැති වෙන්නේ මේ සසර ගමනේ කේන්ති ගන්න අයද තරහ ගන්න අයද දැන් මෙතන කවුද තරහ ගන්න කියන්නේ මට ඕන නම් තරහ ගස්සන්න පුළුවන් මොකක් හරි කියන්න එපා වෙලා කල කෙරෙලා
මට බැලගෙන දත්තරපත් කරගන්න පුළුවන්. එහෙම කරන්නේ. එතකොට කේන්ති ගත්ත අයගේ වර්ණේ නැති වෙනවා. අවලස්සන වෙනවා. අපිටත් ඒ කාලේ සමාව කියලා තියෙනවා. ඔච්චර කේන්ති ගන්න එපා හාමුදුරුවෝ නාකිවි වයසට මේ කියලා කාට හරි කියලා. ඔච්චර තරහගෙන එපා වයසට කියලා. ඒක අදහස. කේන්ති ගත්තාම ලේ පිච්චෙනවා. දැන් කේන්ති ගත්ත කෙනෙක්ගේ මූණ බලන්නකෝ. කේන්ති ගත්ත කෙනෙක්ගේ මූණ කොච්චර කැතද? මූණ රතු වෙලා ඇස් දෙක රතු වෙලා නේ පැලෙන්නා වගේ. මූණ පැලෙන්නා වගේ මාත් වෙනවා. පුපුරනවා කියලා අපිට පේනවා. එහෙම කේන්ති ගත්තා. ඒ අස්පන අපිට පේන සත්‍ය. කේන්ති ගත්තා අවලස්සන වෙනවා. කැත වෙනවා. අප්‍රිය වෙනවා. ඒක ලස්සන නේ කවුද? ලස්සන වෙන්නේ කේන්ති ගත්තේ නැති අය. තරහ ගත්තේ නැති අය. මෛත්‍රිය වඩපු අය. මෛත්‍රී ආනිසංසයත් අහලා තියෙනවා. එකක් තමයි මොකවන්නෝ විප්පසින්දදී මූණ පැහැපත් වෙනවා. කාගේ? මෛත්‍රිය වඩපු අය. මේ ලස්සන වෙනවා කියන්නේ. මෛත්‍රිය වඩන්න සත්‍ය පහක් වේදන් කරන්න නැතුව ලස්සන වෙන්න පුළුවන්. නැත්නම් ලොකු වේදනක් දාන්න වෙනවා. ඒ වරන් කැත වෙන්නේ කේන්ති ගන්න අය. ඇත්තටම මොකටද කේන්ති ගන්න මම වෙලාවට කල්පනා මොකටද සාකච්ඡා කරන්නේ? මේක වැඩක් නෑ. උදාහරණයක් දේශනාව කේන්ති ගන්නවා කියන්නේ හරියට මේ තමන් වසදීලා අනිත් මිනිහ ලැබනකම් බලන් ඉන්නවා වගේ වැඩක් කියලා. ඒ කියන්නේ මම වසදීලා බලන් ඉන්නවා අනිත් එක මැරෙනවා. මමනේ වැරේ. එයා වැරේ. අන්නේ මගේ කේන්ති ගන්න වෛර කරන්නේ. කිසිම තේරුමක් නැති වැඩක්. කිසිම තේරුමක් නැති වැඩක්. ඒ නිසා ඒක පාන්නේ ලස්සන වෙන්න නෙවෙයි. නමුත් කේන්ති ගන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. එතකොට ඒකත් අපි දැන් තේරුම් ගත්තා. ඊළඟට සමහරු දුප්පත් සමහරු පොසත්. එයි එහෙම වෙන්නේ. දුප්පත් දෙන්නේ මේ සසර ගමනේ දන් දුන්නේ නැති අය. සිල්ලතුන්ට ගුණවතුන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දුන්නා අය යාන දුප්පත් වෙනවා. පොසත් වෙන්නේ කවුද? ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නැති බැරි අයට දුක මගියාට දන් දුන්නා අය පොසත් වෙනවා. ඒක තමයි කෙටියම කියන්නේ. දුර්ලභ අයට ලැබෙලා නැති අයට නැහැ. මම හිතනවා මේ ඉන්න පින්නතුන් වැඩිපුරම දන්න කාරණා තමයි දාන ආනිසංස. අනිත් එකම කාරණාව නේද නිතරම ආහාර ලැබෙනවා. මේ කන බත්පත මේ බක්කාලේ ඉවර වෙලා ඉඳුල් වතුර ටික විසි කරද්දී හිතුවත් මේක මේ කියන පුංචි කෑලි ආහාරකයි සතුට ආහාරයක් වේවා කියන පින් සිද්ධ වෙනවා. ඉතින් ඊටහ තාමනවද දන් දීම ගැන කියන්න තියෙන්නේ. කොච්චර ආනිසංසය රැස් කරගන්න පුළුවන්. ඒකවල දන් දුන්නා වගේ ලැබෙනව නැති අයට නෑ. අපි සමාහලන බණිනවා දොස් කියනවා තියෙන තැනටම දෙනවා කියලා. තියෙන තැනටම දෙනවා. මිනිස්සු තියෙන තැනටම ගිහලා දෙන්නේ. එහෙම කියනවා. ඒ කතාව මට හිතෙන්නේ අනිත් පැත්ත. මොකද්ද මට හිතෙන්නේ? මට හිතෙනවා ලැබීම තියෙන තැනට ලැබෙනවා. අපි ඒක විශ්වාස කරලා වැඩක් තියනවද? නැහැ. අපි කිව්වෝ කියලා එතෙන්ටම ලැබෙනක ලැබෙන එක නවතිනවද? ඒත් නැහැ. ඒ නිසා තියෙන තැනට මම මිනිස්සු ගිහින් දෙනවා කියන එක නෙවෙයි. ලැබිය යුතු තැනට ලැබෙනවා. ඒක නවත්තන්න බෑ. දල්නා මාර්ගාවට ලැබෙනවා නම් ලැබෙන්නේ බුදුහාමුදුරන්. බුදුහාමුදුරෝ සාරා සංඝ කල්පලක්ෂ පාරමිතාන් සම්පූර්ණ කළා දාන පාරමිතා. ඒව ලැබෙනවා. ඒවත් අපිට ලැබෙන්නේ. අපිට ලැබෙන්නේ ඒ නිසා ලැබෙනවා කියලා තියෙන දැනම දෙනවා කියලා අපි මොකද කියන්න ඕනේ. අපිට පුළුවන් විදියට. පරිත්‍යාගයක් කරන එක තමයි වටින්නේ. අවුගේ දවසක මම බණන් කමසන් වුණාම ඉතින් මම පිළිකර හම්බුනනම් බලන්නේ අමාරු පිළිකර මම ගොඩක් එන්නේ පිළිකර අරන් එනවා. පිළිකරක් තිබුණා. ලෝක පාර්සල සිවුරක් තියෙන ප්‍රමාණය ලෝක පාර්සලයක් තිබුණේ මම ඒක ගලවලා බලනකොට පත්තර පිටු ටිකක් තිබුණේ. පත්තර පිටු ටික මැද මේ හෙටි කවර එක දාපු සබන් කෑල්ල. ඒ පෙට්ටියේ තියෙන උදේ හෙටි කවර එක දාපු සබන් කෑල්ල පත්තර වල ගොඩක් මැද. ඒක දැක්කම මට දුක හිතුණා. මම ගැන නෙවෙයි. ඒක පූජා කරපු මිනිස්සුගේ. ඒක මිනිස්සු කොච්චර ආසද දෙන්නේ. ඒ මිනිස්සුන්ට දෙවුණා මට ගෙනල්ලා දෙන්න රුපියල් ලක්ෂයක් දෙයක් සම්දේවලෙන් ගෙනත් දෙන්න වෙන මොකක් හරි ගෙනත් දෙන්න වටින දෙයක් තියුණා නොදෙන්නේ නැහැ කවදාවත්. අනිවාර්යෙන් දෙනවා. එතකොට මේ දීලා තියෙන්නේ මොකක්ද? එයාලට දෙන්න තිබුණු එකම දේ. සමාජයේ පොඩි දරුවෙකුට ගන්න තුන සබන් කෑල්ලක් වෙන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවේ ආදරෙන් ගෞරවයෙන් ගෙනල්ලා දුන්නේ. දෙන්න කැමැත්ත හදවතේ තියෙන නිසා. ඉතින් මමට ඒක ගොඩක් සතුටුයි. මහා පිළිකර ගොඩක් මැද ලැබුණ නැහැ කියලා 아무도 දෙයක් නැහැ. නමුත් මේ මිනිස්සු
තමන්ට පුළුවන් දෙයක් දීපු එක ගැන හිතේ සතුටක් තියෙනවා. ඒ අතර මට හිතෙනවා මම තවත් හොඳට මිනිස්සු එහෙම අපිට ආදරේ ගෙදර තියෙන එක හරි ගෙනල්ලා දෙන්නේ අපි යමක් කරන ඇති හොඳ ඇති ඒ අදහසෙන් එතකොට මම තවත් හොඳ වෙන්න ඕන කියන අදහස මගේ හිතට එනවා. මිනිස්සු එහෙම හරි ත්‍යාග කරනකොට ඒක මම මතක් කරේ මිනිස්සු දෙන්න කැමති පුළුවන් විදිහට දෙනවා. ඉතින් අපි බණ කියන අපිත් දේවල් ඔබ ඔයත් දෙහෙම පුළුවන් වෙනවට ඒ පරිත්‍යාගය කරන්න ඕන. එතකොට ඒකත් අපි තේරුම් ගත්තා. දුන්න වලට ලැබිලා නැති අයට අපි තියන විදිහ බල දුක් කියලා වැඩන්න. ඊළඟට සමහර ආනුභාව සම්පන්න සමහර වෙහෙම නැහැ. ආනුභාව සම්පන්න කියන්නේ මොකද්ද? 100ක් හිටියන් 200ක් හිටියන් 1000ක් හිටියන් ලක්ෂයක් හිටියන්. එතෙන්ට කෙනෙක් ආවම එයා කැපිලා පේනවා. එයාට තියෙන පිළිගැනීම, එයාට තියෙන ගෞරවය ඒක විශිෂ්ටයි. අන්න ඒක තමයි ආනුභාව සම්පන්න ගතිය කියලා කියන්නේ. තැනකට ආවම එතන පිරෙනවා. අපි කියනවා එතන පිරීලා. ඒ ස්වභාවය ආනුභාව සම්පන්න ගතිය ඒක හැමෝටම ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන්නේ එහෙම ලැබෙන්නේ මේ සසර ගමනේ අනිත් අය සැප සම්පත්තිය දැකලා බලලා සතුටුම අය මුදිතා ගුණය වර්ධනය කරගත්ත අය. ඒක සමාන ගණන් ගන්න යන්නේ දැනගෙන ගියාට සත පහකට ගණන් ගන්න. නේ කිසිම ආනුභාවයක් නැහැ. ඇයි? අනිත් අය සැප සම්පත් වලට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරපුවා ඒ විදිහ බලාගෙන කොහොල්ලපු අය. එයාලා තමයි ආනුභාවක් නැති කරගෙන තනගෙන ගියාම පිළිගැනීමකුත් නැතුව බොහොම දුකසේ කාලය ගත කරනවා. දැන් මිනිස්සු අනිත් අය ඊර්ෂ්‍යා කරන නැත්නම් අපිට හිතාගන්න පුළුවන් ලබනාත් කොහෙද යන්නේ කියලා. නේ? ඒ තරම ඊර්ෂ්‍යාව කියලා මිනිස්සුන්ගේ හිතේ සතුටු වෙන්න බෑ අනිත් මිනිස්සුන්ගේ ජීවිතේ දියුණුව අභිවෘද්ධිය දැකලා හැමෝටම නෙමෙයි බොහෝමයි. ඒක තමයි අපේ තියෙන අත්දැකීම. එතකොට සමහර උසස් කුලවත් සමහර පහත් නීචයි. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි දැන් උසස් කුල වල තැන් වල අනිත් අයගේ ආදරය ගෞරවය ලැබෙ උපදින්නේ මේ සසර ගමනේ ලොකුකම මාන්නය ආඩම්බරකම් නැතුව ජීවත් වුණු සලකන්න ඕන අයට සරකපු ගරු කරන්න ඕන අයට ගරු කරපු ආන්නේ වගේ අය. එයාලා උපදින උසස් තැන් වල ඒතර පහත් තැන් වල තෝදෙය වගේ උපදින්නේ කවුද? ආඩම්බරකම් වලින් මාන්නේ ලොකුකම් වලින් ජීවත් වුණාම පහත් තැන් වල ඉපදෙනවා. බල්ලෙක් වෙන්නත් පුළුවන්. ඒ කාටත් ඒව වෙන්න පුළුවන්. ආඩම්බරකම් වලින් ලොකුකම් වලින් මාන්නේ කටයුතු කරනවා. මේ මගේ අදහස් නෙවෙයි බුදුහාමුදුරන්ගේ දේශනා චුල්ලගම විභංග සූත්‍රේ නම. දැන් මොන අන්තිම කාරණා මම අදත් පැහැදිලි කරන්නේ. සමහර බුද්ධිමත් සමහර මෝඩ. ඒකට හේතුව මොකක්ද? මෝඩ වෙන්නේ බුද්ධිමත් වෙන්නේ. බුද්ධිමත් වෙන්නේ සසර ගමනේ. සමන බ්‍රාහ්මණ හොයලා කලියුත් මොකද්ද නබලියුත් මොකද්ද පින්පම් මොනවද කුසල මොනවද කවුරු හරි විමසනවා. එයා මේ සසර ගමනේ බුද්ධිමතෙක් බවටපත් වෙනවා. දැන් ඔයත් කරන්නේ ඒක තමයි. ඔයත් මේ බණ අහන්න තමන් නොදන්න දෙයක් දැනගත්ත දේ ආයෙ මතක් කරගෙන ගන්න අඩුපාඩුකම් ජීවිතේ තියෙනවා නම් ඒව නිවැරදි කරගන්න. හොඳයි මොකද්ද නරක මොකද්ද කලියුත් මොකද්ද නොකලියුත් මොකද්ද කියලා තේරුම් ගන්න දැන් බණ අහන්න. ඒතකොට ඔයත් බුද්ධිමත් පිරිසක්. පොතේ තියෙන දැනුමලේ බුද්ධිමත් පිරිසක් යමක් තේරුම් ගන්න පුළුවන් පිරිසක්. ඒතකොට මොඩේ වෙන්නේ කවුද? සමරම් බ්‍රාහ්මණවල කුසල් මොනවද අකුසල් මොනවද කලියුත් මොකද්ද නොකලියුත් මොකද්ද විමසන් නැති අය එයාලා මොඩේ බවටපත් වෙනවා. දැන් අදත් එහෙම කොච්චර ඉන්නවද? පන්සලකට එන්නේ බණපදයක් අහන්නේ පිනක් දහමක් කරන්නේ කරුණාවෙන් කවුරු උදව් කරන්නේ සහයෝගය දෙන්නේ බණිනවා අපාස කරනවා නින්දා කරනවා ඕව කරන වැඩක් නෑ කියලා එක එක විදිය එහෙමයි ඊළඟටපත් වෙන මොන තත්ත්වෙද? තත්ත්වෙද දෙලින් අපායයෙන් ඊළඟට මොහොනේ බවටපත් වෙනවා. එහෙම මොහොනේ බවටපත් වුණාම එයාට අම්මා තාත්තා පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පේන්නේ නැහැ. ඒතකොට බුදුහාමුදුරුවෝන රස්ති ආදී යවන්න පුළුවන් තත්ත්වෙට එයාගේ මනසපත් වෙනවා. එයාලා හිතාගෙන උගක් කියලා. කිසිම උගක්කමක් නැහැ. එයාලා මහා මෝඩය. ළඟට පේනවා. ඒ නිසා අපි එහෙමයි අපිට යමක් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කටයුතු වල සහභාගී වෙනකොට ඔයත් තම සතුටු වෙන්න ඕන. ඒතකොට සුබ තේරුම් ගත්තා. හරි. මගේ තාත්තත් මේ තාත්තටපත් වුණේ තාත්තා වෙනත් දාමක් කරගත්තේ නැහැ කවදාවත්. කවදාවත් වෙනත් දාමක් කරගත්තේ නැහැ.
මේ දන් දුන්නේ බණපදයක් ඇහුවේ නම් දේව කරුණායකට බැන්නව වැඩක් නැති දේවල් කියලා. ඒ නිසා ආඩම්බරකම ලොකකම ඉඳලා බණ්ඩෙක් වෙලා ඉපදුණා. ඔයත් අහලා තියෙන ඒවා. අපි ඒවා අහලා දේශනා නිමා කරමු සෝදානම් වෙමු. තාත්තා ගැන කවි ටිකක් දාලා සාධනාදයක් පවත්වමු. ඒ කාලේ බණහම හැමෝම ඒ කියන්නේ ප්‍රසාදයටපත් වුණු අය. ඒ බණහල කවුරුත් ප්‍රසාදයටපත් වුණේ නැහැ බුදුහාමුදුරුවෝගේ බණහල. හැමෝම ප්‍රසාදයටපත් වුණා. යාළුවගේ අදහස මෙන්න මේක. භාග්‍යවත් වූ බුදු පියාණෙනි දේශනාවද හරිම කනිම ඉතායහපත් හිතට සතුටකි ඇසූ විටදිත් හරිම පුදුමය අතිශයින් පැහැදුණු මිසාමිනි ජීවිතය පිළිබඳ එදුම මහත් ඵල මහ ආනිසංසයි පෙන්නුවේ ජීවිතය හැදුම පෙන්නුවේ ජීවිතය හැදුම යටි කොරව තිබු බාජන ඔඩු කොරව හැරෙවුවා සමාන වසා තිබු බඳුනක් ඉවර කොට ඇතුළ බැලුවා සමානය මංගුලා ඔය කුඩ යන මග නිවැරදිව එලි කළ සමාන අන්ධකාරය පහවන්නට දැල්ලු පහනක් හා සමාන දැල්ලු පහනක් හා සමානය ස්වාමීන් යටිකුරු තිබුණු බඳුනක් උඩුකුරුව හැරීම වගේ වසා තිබුණු බඳුනක් ඉවර කොට එහි ඇතුළ බලන්න පුළුවන් තත්ත්වයට පත් කළා වගේ මාර්ගය නොදන්න කෙනෙකුට හරිමක පෙන්වුවා වගේ අන්ධකාරයෙන් ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ ඔබ වහන්සේ මගේ ජීවිතේ ලස්සන කළා ආලෝකමත් කළා මා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් දායකයන් බවට පත් කර ගන්න කියන එක තමයි අවසානයේදී සුබද්දේ දීප කළා. ඉතින් ඔයාලා තමයි දේශනාව අහලා මං ගැන පැහැදිලා මගේ දායකයෙක් වුණේ නැතුණාට කවදාවත් නෑ. පන්සල තියෙන දායකත්වය හොඳින් ආරක්ෂා කරගෙන ආමුදුරුත් රැකගෙන පන්සල දිනුවටපත් කරගෙන මේ දුක පිරුණු සසර ගමන නිමා කරගන්න අදිෂ්ඨාන සීලීව කටයුතු කරන එක තමයි කරන්න ඕන. වෙන කිසිවක් නෙවෙයි. එහෙම නැත්නම් මේ බෙදීමට ලක් වෙන්න වෙනවා. නිවන දකින තේ දුක් පිරී ඉන්න වෙනවා. දැනපෙන්න ඉන්න වෙනවා. ලෙඩ වෙන්න වෙනවා. අඩු වයසින් මැරෙන්න වෙනවා. කෙලවරක් නැහැ. කෙලවරක් නැහැ. ඒ නිසා ඒක තේරුම් අරගෙන මේ චුල්ලගමේ මඟ සූත්‍රයට අනුව සසලේ ස්වභාවය බායනකම තේරුම් අරගෙන මේකම නිමා කරගන්න මහන්සි ගන්න. ඒක මතක් කරමින් දේශනා නිමා කරන්න පෙර ආදරණීය තාත්තා ගැන කමෙන්ට් එකක් අහනවා. මොනක් ආදරේ. අම්ම කමෙන්ට් එක අහලා අපේ තාත්තා මට කියුව දෙයක් තමයි මම මේක කියන්නේ හාමුදුරුවන්ට නෙමෙයි වුණාට හාමුදුරුවනේ තාත්තලගෙන ඉතින් එක්සර කතා කරන්නේ නැහැ නේද? එහෙම ගෝමට. ඉතින් අපේ තාත්තා දන්නවා මම මේ තාත්තට ආදරේ නැහැ හැබැයි අම්මා සීතිය ගහමුණු පස්සේ තාත්තට දුක හිතෙන්නේ මම මේ අම්මා දේනම කරගෙන තියෙන්නේ. සමහර තාත්තා මම යවුවත් එක අපේ බොගොත් වගේ නැත්නම් දුන්නේ. ඒ මාර්ග මේ සමාජය තුල ඉන්නවා. ඉතින් ඒක ගැන දිගට කතා කරන්න තාත්තලා තමයි අපිට මේ ලෝකේ ගොඩක් මාර්ගය. අම්මට වඩා අපිට ආදරේ තාත්තා තමන්ට ලැබෙන්න ඕන සියලුම ගෞරව අම්මට දීලා ඒ දිහා බලාගෙන පුදුම තරම් පරිත්‍යාගශීලී සතුටක් භුක්ති විඳින මේ ලෝකෙ හිටිය මේ ලෝකෙ ඉන්න ආදරණීය පිරිමිය තමයි තාත්තා කියලා කියන්නේ අම්මා දසවස අප කුසේ දරා හිටිය තාත්තලා නියම තුරා අම්මා එකවර ඉසකන් අපිව එකවර ඉසකන් තියාගෙන බිම තියන්න නැතුව අපිට ආදරය දුන්නා රැකවරණය දුන්නා අපිව පරිස්සම් කළා ඒක අපිට පෙන්නුවේ නැහැ ඒ ආදරය උන්ට ඒක තමයි තාත්තලා මිල කරන්න බැරි වචන ළඟන්න බැරි ආදරය ප්‍රමෝදකට සීපත් කරනවා
දසමස කිය අම්මා බදරෝයේ ඉන් පසු මගේ දියුණට මුල පිරෝයේ උදේ දවල්රේ මේ හැම වරෝයේ තාත්තමයි මගේ දිවි සරු කෙරෝයේ ගෙදරින් එළියට ගියත් තාත්තා මම ගැන නිතරම සිතුවේ තාත්තා අම්මත් මාවත් රැකපු තාත්තා නුගසලකි මට මගේ තාත්තා මගේ පුතු කේවාද අහපු තාත්තා කැමති දේව මට දුන්නු තාත්තා නුඹයි මගේ පාන කියපු තාත්තා සිහින දැක්කේ මගනයි තාත්තා මම පොඩි කාලේදී මගේ තාත්තා මාව වඩාගෙන නිතර තාත්තා මගේ සිනාවට පෙමින් තාත්තා මා දඟ කළ මගේ තාත්තා තාත්තා නැත්නම් පිහිටද කාගේ තාත්තා නැත්නම් වෙන දෙයනගේ තාත්තා දුක් විඳිනවා නීති මාගේ තාත්තගේ දහදිය මුතුවාගේ තාත්තාගේ පියවරුලුව හිඟ තාත්තා දීතන හැම අතලඟ තාත්තා නැති ඕනි නම් ඒම රඟ අම්මත් මාවත් මරණ රඟ ඇති වූ විට ජීවිතයක සෝකේ අනියතම පැවසූ මට එකේ වැටෙන්න එපා යනු මෙන මග වීගේ කිව්වයි මහරජු මගේ ලෝකේ මතක් වෙනවා කාලය ගත වෙච්චි අපි ගැන හිතනම ගිය ආද පිච්චි හිඳ හිට බැන්නට වී සැර කොච්චි ඔබයි මගේ ආදර අප්පච්චි හිඳ හිට බැන්නට වී සැර කොච්චි ඔබයි මගේ ආදර අප්පච්චි වාගේ ඔබ මට බෝධියරන්නට පිනෙන් පිරෙනවා වාගේ පින් කැට මොහොතක් නෑම සෙනෙහස දුන් මට වේවා මේ පින් නිවනට යන්නට මොහොතක් නෑම සෙනෙහස දුන් මට වේවා මේ පින් නිවනට යන්නට වේවා මේ පින් නිවනට යන්නට එවන අපේ මුදලී කොහොමද මානසික අනුශාසනා පරිදි ඔබේ විහාරස්ථානයේ
මේ පින්කම සංවිධානය කරගන්න දෙන්න අද මගේ උඩ පොඩක් අමාරු තත්ත්වයක් තියෙනවා. කොහොම නමුත් ඉතින් දේශනාවල කෙටෙන්නේ කියන එක තමයි කියන්න ඕනේ. ඉතින් අද විශේෂයෙන් මේ පින්කමේ දායකත්වය දරන WS වීරසිංහ මහත්මිය පින්කම සිදු කිරීම තුළ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ එකම දියණිය WS සජිනී උදාරා වීරසිංහ මේ පරලෝක වසර 3 කිරීම නිමිත්තෙන් තමයි මේ ප්‍රධාන දායකත්වය දරුවේ. ඉතින් මේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා ඊයේ කිසිම දිනක නිවන් දක්නත් කර්මවලට පත්ම වේවා කියන ප්‍රාර්ථනාව සිතා ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම බුදු ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරන පූජා කරනවා කියන මතක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම පන්සලේ වැඩෙන හාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දහම් පත්‍රිකා මුද්‍රණයක බෙදා හැරලා තියෙනවා. මේ පින්කම් සියල්ලම දායකත්වයේ දරුවේ තමන්ගේ එකම දියණියට පින්දීමේ බලාපොරොත්තු දෙක මේ දුක පිරුණු සසර ගමනේ අපේ දරුවෝ නැති වෙලා අඬ නැති වුණ තරම් බුදුහාමුදුරුවෝ දේශනා සාගර ජලයට වඩා එකම දරුවෙක් නැති වෙච්ච දුකෙන් අඩපු කඳුළු මේ සසර ගමන අම්මා නැති වෙලා තාත්තා නැති වෙලා අඩපු කඳුළු සාගර ජලයට වැඩි මේ සසර ගමන මොකද කියලා ඉතින් තවත් මේ ඉස්සරහට යනවාද අතර වෙනවා කියලා තීරණය කරන්න ඔයයන්ට පුළුවන්. ඉතින් එහෙම රැස්කරන සියලු දෙවියන් අනුමෝදන් වේවා. අනුමෝදන් දෙවියන්ගේ දිවි සර්වර්ධනය කරගන්නා ගමන් පූජනීය මහා සංඝරත්නය සුනිල් වීරසිංහ මහත්මයාට පවුලේ හැමෝම ඔබ හැම ඔබට උදව් උපකාර කළ සිල් දෙනාම එහෙම ආරක්ෂා කරගන්නවා. දෙවියන්තු නිවනින් සනසීම ලබා ගන්නවා කියන සාකච්ඡා. වගේම රැස්කර ගන්න දෙන සියලු පින් විශේෂයෙන් නම් පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට තබාගත්ත විවිධ වසර 3කට පෙර මේ පරිලෝක ප්‍රාප්ත සාධන උදාරා වීරසිංහ දියණිය මේ පින් අනුමෝදන් වේවා. ඇගේ පරලෝක ජීවිතය සපවත් වේවා, සසර ගමන සුවපත් වේවා. උපත ලබන කිසිම ආත්මභාවයකදී අකල්මත් වලට පත්ම වේවා. මේ සසර ගමන නිවන් කරගන්න තු නිවන් සපාමුද කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විහාරස්ථාන වැඩසිටපුවාදී වදාළ හාමුදුරන් වහන්සේලාට ඔබ නමින් මේ විසින් නාමයෙන් මේ පින් අනුමෝදන් වේවා. කොහොමද පරලෝක ජීවිත සපවත් වේවා, වාසනාවන්ත වේවා. හැමදෙනාටම උතුම් නිවන් පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු. ඒ වගේම රැස් කර ගන්න දෙන පින් වල බලෙන් ශක්තියෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණේ ලබාවන ප්‍රදාන මහා සංඝරත්නයට W සුනිල් වීරසිංහ මහත්මයාට පවුලේ හැමෝටම මේ පින්කම උදව් කරන සහයෝග දෙන සියලු දෙනාටම පැමිණ ඔබ සියලු දෙනාටම නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. සියලු අපලෝක දුරු වේවා. කරන කියන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. හිතන පතන යහපත් සිතුම් පැතුම් මිතු වේවා. හැම දිනකම ආදවත් ලැබෙන සියලු දුක් ඉන්ද්‍ර නිවේවා. අවසාන වශයෙන් දෙවියන්පත් මේ පින් අත් වේවා. සම්බුදු සසුනත් රටරක දේවා. මියගේ අයටත් මේ පින් වේවා. අජරාමර නිවනින් සැනසේවා. අජරාමර නිවනින් සැනසේවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චරණරක්ඛන්තු ලෝක සාසන. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චරණරක්ඛන්තු දේශන. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං මොදිත්වා චිරං රක්ඛන්තු තං සදා. පිළිගන්න පූජා කරන ඉවරත් කොයි විදිහට වෙන්න පස්සේ ගාථාවක් කියන මේ කඩොතු නිමාවට පත් කරනවා.
එහෙමනම් වනාහලා අර කපිට එක මන්ටිකුත් දෙනවා නේද? නැත්නම් කපිටිය කියලා ගියා වෙනවනේ. මගේ දේශනා ශෛලියමයි. ඉතින් විශේෂයෙන් ආරාධනා මට කලේ අපේ විදාමදාන සේවය කරන තිස්ස බණ්ඩාරනායක මහත්මයා. ඉතින් මගේ සහෝදරයෙක් හමුදාවේ හිටියේ. ඉතින් ඒ දින සම්බන්ධිත එක්ක තමයි මේ ආරාධනාව සිදු කරන්න කියන එක මතක් කරගන්න. මොකද එතුමා නිතරම මට කතා කරා හැමදාම. දැන් අදත් මම හිතන්නේ 45 සතාව මොකද දැන් ආමුරේ ලෝලේක ගොයේද ඉන්නේ. ෆෝන් එක වටනකොට බය වෙනවා. ඒක ඉන්ටර්නෙට් දාන්නේ. ඉතින් ඒ වගේ ගැටලුවක් මතුවනවා. ඉතින් ඉස්සමාත්මට මම ආශිර්වාද කරන්න කැමතියි. මම හැමෝටම පිළිවෙල ගොඩාක් පූර්ණ කරලා දෙනවා. පඬුරු පූජා කළා. ඒ හැමෝටම චේත ශාන්තිය ආපත ප්‍රාර්ථනා කරමින් මේකේ තියෙනට නිවන් ප්‍රාර්ථනා කරමින් අපි අදට මේ කටයුතු නිමා කරනවා. හැමදෙනාම වන්දනා කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ ලෝකෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍යමාන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතෝ කයිබන ධර්ම දේශනාව සඳහා වැඩමවදාළ මානකඳුරේ අති ගෞරවනීය මඤ්ඤාසේකර ගෞරවනීය ආම්රණ වහන්සේගේ අවසරයි. දැන් මේ අවස්ථාවේ කාර්යමය ධර්ම දේශනාව අවසන් වෙලා තියෙන්නේ. ඉතින් මේ පින්කම සිද්ධ කිරීම සම්බන්ධව මේ පින්වතුන්ට කෙටි ස්තුතියක් කිරීම පවුලේ ඥාතීන් දෙවියන් අපේ යුතුයකමක්. ඒ ස්තුතිය කරන්නයි දැන් සූදානම් වන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ ධර්ම ශ්‍රවණය කරපු ඒ සියලුම පින්වතුන් වෙන්නේ තේන සංග්‍රහය පිළියෙල කරලා තියෙනවා. එයත් ඒ මිය පාරාගේ දැරියට පින්තකාමගේ තේන සංග්‍රහය පිළියෙල කරලා තින්නේ සියලුම පින්වතුන් වෙන්නේ. ඒකත් ලැබුම් පිළිදලා මෙවැනි බලායන හැටි තමයි ගෞරවය වෙලා හිටිනවා. ඒ අවසාන වශයෙන් ඉදිරි කතාව කිරීමටයි සූදානම් වන්නේ. පළමුවෙන්ම මේ පින්කම සඳහා සහභාගී වූ සියලුම සදහවත් පින්වතුන් පින්වතියන්ට පවුලේ ඥාතීන් වෙන්නේ ආදරණීය ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මේ පින්කමේ විචිත්‍ර කයිමන දේශක අතිගෞරවනීය විචිත්‍ර ගානක ගෞරවනීය ආම්රන් වහන්සේ අපතේ අනුකම්පාවෙන් ඒ වගේම උන්වහන්සේ මේ ස්ථානට යොමු කරපු මේ මහත්මයා මේ පෞර හිතවත් ඥාති මහත්මයා වෙනුවෙන් ඒ කරපු උදාර පින්කම ඒ වගේම උන්වහන්සේ ඒ කරපු උදාර කයිමන දේශනාව මයිතන වීමතුන් මොදී ශ්‍රවණය කරා. ඒ වගේම ආර්ථික ධර්මයේ භාගයෙන් අපට දේශනා කරපු අතිගෞරවනීය ආම්රණ වහන්සේට තමන්ගේ ඒ ඥාන ශක්තිය තවතවත් වර්ධනය වෙලා තමන් විශාල ධර්මාර්ථ සේවාවක් මේ ශාසනයට කරන්ට ලංකාදීපයට කරන්ට අවස්ථාව ධෛර්ය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අතිගෞරවනීය ආම්රණ වහන්සේට සියලු දේවතාවුන්ගේ ආශිර්වාද බලයෙන් නිරෝගීතාවය ලැබේවා. ඒ වගේම අපේ ගෞරවනීය ධර්මානුකූල ස්තුතිමය ආකාරය ආම්රණ වහන්සේ ප්‍රථමයෙන් පිරිනමනවා. ඊළඟට දැඩි විහාරස්ථානයේ බොස්සල විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය අපේ ආම්රණ වහන්සේ වරක්කොංග මහා මහා සංඝරත්නය මඟ පෙන්වීම අවවාද අනුශාසන මේ හැම දෙයක්ම මේ ධර්ම දේශනාව සාර්ථක කර ගැනීම සඳහා අප ඥාති
ඥාතීන්ට අපේ පවුලේ අපේ ධෛර්යය ඒ වගේම අනුශාසනාව ලබා දුන්නා. ඒ නිසා තමයි අද මේ විහාරස්ථානයේ ධර්ම දේශනාව කරන්නට අවස්ථාව උදා වුණේ. ඉතින් විශේෂයෙන් නායකයන් වහන්සේ වරණෝග මහා සංඝරත්නයේ විහාරයේ වැඩවර්ධස්ථානයේ කරන අපේ ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුරදට සිටිනවා. ඒ වගේම කන්දහේන, ඉල්වාන, බොස්සැල්ල, ගම්පැල්ගොඩ, මේමිනිගම, පාරවේ, පල්ලේගම, මහදිවල, මාගෝපිටිය, තැඹිලිය, මොරොත්තට යන ගම්වලින් සහ පවුලට ඥාති සියලුම ඥාති එක්කාස් වෙලා ඒ ලබා දුන් සියලුම සහයෝගය ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ දහවල් කාලේ මේ විහාරස්ථානයේ පැමිණිච්ච මේ අසල්වාසී සියලුම දායක දායිකාවන් පින්වතුන්ට පවුලේ ප්‍රණාම ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. ඒ වගේම කාලේ ධර්මදේශනය සඳහා දේශකයන්න් වහන්සේ වැඩම කරවීමට මූලිකත්වයෙන් කටයුතු කළ ඒ මොරදන පදිංචි තිස්ස බණ්ඩාරනායක මහතාට අපගේ පවුලේ ඥාතීන් විශේෂ ඉස්තිමේ ආස්ථායක කර සිටිනවා. ඒ වගේම සුනිල්වීරසිංහ මහතාගේ ඒ රජකම ප්‍රදේශයේ පදිංචි ඒ සහෝදරිය ඇතුළු පවුලේ සැම ඒ වගේම ඒ මාවනල්ල ප්‍රදේශයේ කපුවරල ඒ සියලුම සහෝදර නෑදෑයිතුන් සියලු දෙනාට ඒ පවුලේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන අතර තවත් දවසක මෙවැනි විදිහට ධර්ම දේශනාවනේ ඔබ හමුවනදී සියලු දේවතාවුන්ගේ ආශිර්වාද නිරෝගීතාවයෙන් යුක්තව නිරෝගී ජීවිතයක් ගත කරන සියලු දෙනාටම අවස්ථාව උදා වේවා. අවසානයේ මේ විදිහට කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නිර්වාණය. ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අපට සියලු දෙනාටම එකම ධර්ම මණ්ඩලයේදී හේතුපාදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඔබ සියලු දෙනාට සුභාන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ස්තුතිය මේ අවස්ථාවේ නැවතත් කිසිවක් දෙයක් සිතනවා. ස්තුතියි.